සුබුදෑසනක් දාබසිසු දරුවනි ස්වාධීන රූපවාහිනී සේවය මගින් පවත්වාගෙන ලබන භෞතික විද්‍යා පාඨමාලාවේ තවත් අංගයක් ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වන්නේ. මේ පියවරේදී අපි බලාපොරොත්තු වෙන්නේ පසුගිය අවස්ථාවලදී මෙන්ම විෂය නිර්දේශයේ ඒක කීපයකින් තෝරාගත්තු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. අද අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට පළවෙනි ගැටළු විදිහට අපි තෝරාගෙන තියෙන්නේ ස්ථිති විද්‍යුතය ඒකකයේ ගැටලුවක්. හොඳයි අපි මුල්ම ගැටළු දිහා බලමු. මේක තියෙන්නේ ධනාරෝපිත කුඩා ලෝහ ගෝල දෙකක් සමාන දිගති පරිවාරක තන්තු දෙකකින් එකම ස්ථානයක එල්වා ඇත. පහත අවස්ථාවල තන්තු දෙක සිරස් සමග සාධන කෝණ කෙසේ වෙනස් වේද? අවස්ථාව 1 M1 සමානයි M2 හා Q1 සමානයි Q2. දෙවැනි අවස්ථාව M1 විශාලයි M2 හා Q1 සමානයි Q2. තුන්වෙනි අවස්ථාව M1 සමානයි M2 හා Q1 විශාලයි Q2. හතරවෙනි අවස්ථාව M1 සමානයි M2 Q1 සමානයි Q2 හා එක් ගෝලයක් ජලයේ ගිල්වා ඇති විට මේ අවස්ථාවලදී කොහොමද සිරස් සමග සාධන කෝණය ගණනය කරන්නේ? කොහොමද සොයාගන්නේ කියලා කිව්වොත්? ඔව්. මේ ගැටලුව ස්ථිති විද්‍යුත ඒකකයෙන් ඉදිරිපත් කරන ගැටලුවක් වුණත් මේ ගැටලුවේ අවසාන භාගයේදී අපිට සැලකිලි යොමු කරන්න වෙනවා යාන්ත්‍ර විද්‍යාවේ බල සමතුලිතතාවය කියන කොටස කෙරෙහි. අපි ආරම්භයේ බලමු ආරෝපිත වස්තු දෙකක්. එහෙම නැත්නම් ආරෝපණ දෙකක් අතර ක්‍රියාත්මක වන බලය මොන වගේද කියලා. ඕනෑම ආරෝපණ දෙකක් අතර ආකර්ෂණ විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි සියලුම දෙනා දන්නවා. මේ ආරෝපණ එක වර්ගයේ වෙනවා නම් සජාතීය වෙනවා නම් මේ බලය විකර්ෂණයක් කියලාත් ඒ වගේම ආරෝපණ විජාතීය වෙනවා නම් ධන ආරෝපණයක් හා ඍණ ආරෝපණයක් පවතිනවා නම් එම ආරෝපණ දෙක එකිනෙක ආකර්ෂණය වෙනවා කියලාත් අපි දන්නවා. මේ ආකර්ෂණ හෝ විකර්ෂණ ස්ථිති විද්‍යුත් බලයේ විශාලත්වය කූලෝම් නියමය මගින් ඉදිරිපත් කරනවා. මේ නියමෙන් කියවෙන්නේ මේ බලයේ විශාලත්වය සමානුපාතිකයි කියලා ආරෝපණ දෙකේ විශාලත්ව වලට. ඒ වගේම මේ බලය ප්‍රතිලෝම සමානුපාතික වෙනවා ආරෝපණ දෙක අතර පරතරයේ වර්ගයට. මේ කියන කාරණා ඇතුළත් කළාන් පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ සමීකරණයකින් මේ ස්ථිති විද්‍යුත් බලය ගණනය කරන්න. මේ සමීකරණයෙන් පෙන්වුම් කරන්නේ Q1 හා Q2 ආරෝපණ දෙකක් Q1 සහ Q2 ආරෝපණ දෙකක් එකිනෙකට D පරතරයකින් තිබ්බයන් පස්සේ ඒ අතර ක්‍රියාත්මක වෙන ස්ථිති විද්‍යුත් බලයේ විශාලත්වය. මේ සමීකරණයට ඇතුළත් කරලා තියෙනවා නියත රාශියක්. මේ ඉදිරියෙන් 1/4 එප්සයිලොන් කියලා සඳහන් කරලා තියෙන රාශිය. මේ රාශිය එප්සයිලොන් නෝට් කියන එක නැවත බෙදගත් වෙන නියත රාශියක්, නියත අගයක් ගන්නා රාශියක්. මේ අපි හඳුන්වනවා ආරෝපණ තියලා තියෙන මාධ්‍යයේ පාරවේදීතාවය කියලා. එතකොට මෙතන වැදගත්ම දේ මේ බලයේ විශාලත්වය රඳා පවතින්නේ ආරෝපණ දෙකේ විශාලත්ව මත. අපිට සාමාන්‍ය යම් හැඟීමක් ඇති වෙන්න පුළුවන් කුඩා ආරෝපණයක් සහ විශාල ආරෝපණයක් තිබ්බයන් පස්සේ කුඩා ආරෝපණය මත කුඩා බලයක් ඇති වෙනවා විශාල ආරෝපණය මත විශාල බලයක් ඇති වෙනවා කියලා මේ කූලෝම් නියමයට අනුව. නමුත් එවන්නක් නෙමෙයි සිදු වෙන්නේ. මේ ආරෝපිත වස්තු දෙක මතම ක්‍රියාත්මක වෙන්නේ සමාන විශාලත්ව සහිත බල. ආරෝපණය කුඩා වුණත් ආරෝපණය විශාල වුණත් මේ ආරෝපිත වස්තු දෙක මතම ක්‍රියාත්මක වෙන්නේ සමාන විශාලත්වයෙන් යුත් බල. මේ කාරණය පැහැදිලිව මතක තියාගත යුතුයි මේ ගැටලුව විසඳන්න. දැන් මේ ගැටලුවට අදාළ උපසටහන මේ පෙන්වුම් වෙනවා. ආරෝපිත වස්තු දෙකේ ස්කන්ධ දෙක එකට වෙනස් කියලා තමයි මේ උපසටහන අපි ඇඳලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන වස්තුවේ ස්කන්ධයෙන් මේක කියලා අපි අරගෙන තියෙනවා. ඒ අනුව මේ වස්තුවේ භාගයෙන් මේක G වශයෙන් ක්‍රියාත්මක වෙනවා.
ඒ වස්තුවට ලබා දීලා තියෙනවා Q1 කියලා ආරෝපණයක්. මේ දෙවෙනි පැත්තේ නැත්නම් වම් පැත්තේ තියෙන වස්තුවේ ස්කන්ධ M2 සහ ආරෝපණයේ Q2 වශයෙන් අපි සටහන් කරනවා. දැන් මේ ආරෝපණ දෙක සජාතීය නිසා ආරෝපණ දෙක අතර ක්‍රියාත්මක වෙන විකර්ෂණ බල. ඒ නිසා ආරෝපණ දෙක යම් දුරකින් එකිනෙකින් ඈත් වෙනවා. ඒ අනුව තමයි මේ පද්ධතිය මේ තන්තු දෙක ඇදිලා මේ ආකාරයේ හැඩයක් ගන්නෙ. කිසියම් විදියකින් ආරෝපණ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ගයේ වෙනවා නම් මේ ආරෝපිත වස්තු දෙක එකිනෙකට ස්පර්ශ වෙලා පවතිනවා. මේ ආරෝපණ දෙක සජාතීය නිසා තමයි මෙවැනි ආකාරයට තන්තු ඇදී පවතින්නේ. දැන් අපේ ගැටලුවෙන් විමසන්නේ මේ එක් එක් තන්තුව සිරස් සමග සාධන කෝණවල විශාලත්ව පිළිබඳව. මේ කෝණ සම්බන්ධයෙන් අදහසක් තමයි ගැටලුවේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මුලින් කියපු කාරණය. ඒ කියන්නේ වස්තු දෙකේ ආරෝපණ වෙනස් වුණත් ඒ දෙක මතම ක්‍රියාත්මක වෙන්නේ එක හා සමාන බල කියන දේ මේ රූප සටහනේ පෙන්වුම් වෙලා තියෙනවා. මේ ආරෝපිත වස්තුව මතත් මෙයා මතත් එක හා සමාන බල ක්‍රියාත්මක වෙන බව පැහැදිලි ස්ථිතිජ බල ගැන කතා කරද්දී. දැන් අපි හිතමු එක වස්තුවක සමතුලිතතාවය. මේ වස්තුව ගැන කල්පනා කරමු. මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන බල පිළිබඳව අපි සොයා බලමු. විකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. බර ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තන්තුවේ ආතතිය ක්‍රියාත්මක වෙනවා. අපිට පෙනී යනවා මේ තන්තුව සිරස් සමග සාධන කෝණය මෙතන T1 වශයෙන් අපි අරන් තියෙනවා. ඒ කෝණය තමයි නැවත මෙතන තියෙන්නේ. අපිට පුළුවන් මේ වස්තුවේ සමතුලිතතාවය පිළිබඳව කතා කරන්න. මේ වස්තුව මේ බල තුන යටතේ සමතුලිතවයි පවතින්නේ. තන්තුවේ ආතතිය අපිට සිරස් දිශාවට විභේදනය කරන්න පුළුවන්. තිරස් දිශාවට විභේදනය කරන්න පුළුවන්. අපිට පෙනී යනවා ආත්‍ය තිරස් දිශාවට ආත්‍ය සිරස් දිශාවට විභේදනය කළොත් ඒ විශාලත්වය සමාන වෙනවා කියලා මේක චීට. ඒ වගේම ආතතිය තිරස් පැත්තට විභේදනය කළොත් මේ අතර විභේදනය කළොත් සමතුලිතතාවය සඳහා T1 sin T සමාන sin T එක සමානයි F කියලා අපිට පේනවා. අපි මේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදුවොත් අපිට පෙනී යනවා tan T එක සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් කියලා. tan T එක සමාන m1 g බෙදීම f. ඒ අනුව T එකේ විශාලත්වය tan ප්‍රතිලෝම m1 g බෙදීම f කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඔය ආකාරයටම අපිට සලකා බලන්න පුළුවන් දෙවෙනි වස්තුව මත ක්‍රියාත්මක වෙන බල. ඒ බල සැලකිල්ලට ගැනීමෙන් නැවත අපිට පුළුවන්කම තියෙනවා T2 කෝණයේ විශාලත්වය සඳහා ඒ වගේම සමීකරණයක් ලියන්න. T2 සමානයි tan ප්‍රතිලෝම m2 g බෙදීම f. දැන් අපේ ගැටලුවේ පළවෙනි පියවරට අපි යමු. ගැටලුවේ පළවෙනි පියවරේ සඳහන් කරන්නේ m1 සමානයි m2 කියලා. සාරව සම වස්තු දෙකක් අපි ළඟ තියෙනවා. සාරව සම අංශු දෙකක් අපි ළඟ තියෙනවා. සමාන ස්කන්ධ තියෙනවා. ආරෝපණ දෙකක් සමානයි කියලා කියනවා. එහෙමනම් අපිට පැහැදිලි මෙන්න මේ T කෝණ දෙක සඳහා ලැබුණු සම්බන්ධතාවල තියෙන එකම වෙනස m1 සහ m2 කියන පද දෙකේ වෙනස්කම. නමුත් ගැටලුවේ මේ පියවරේ සඳහන් කරන්නේ මේ m වල විශාලත්වය සමානයි කියලා. ඒ අනුව අපිට පෙනී යනවා T1 කයාගේ T2 කයාගේට සමාන වෙන්න ඕනේ කියලා. එහෙමනම් මෙවැනි තත්ත්වය යටතේ සර්ව සමාංශු දෙකක් සමාන ආරෝපණ ලබා දුන්නාන් පස්සේ ඒවා ගැට ගහලා තියෙන තන්තු සිරසට සමාන කෝණ වලින් ආනත වෙන බව අපිට මේ අනුව කියන්න පුළුවන්. අපි දැන් මේ ගැටලුවේ දෙවෙනි පියවරට යමු. දෙවන පියවරේ සඳහන් වෙන්නේ m1 වස්තුව නැත්නම් පළවෙනි වස්තුවේ ස්කන්ධය දෙවෙනි වස්තුවේ ස්කන්ධයට වඩා වැඩි කියන අවස්ථාව. ආරෝපණ දෙක නැවත සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ගැටලුව ඉදිරිපත් කරනවා ඒ ආකාරයෙන්. එහෙමනම් ඉස්සල විදිහටම අපිට පුළුවන් මේ අවස්ථාවේදී තර්කයේ ගොඩනගා ගන්න. නැවත මේ එක් එක් වස්තුව මත ක්‍රියාත්මක වෙන බල සලකමු. එක් එක් අංශුව මත ක්‍රියාත්මක වෙන බල සලකමු. බලවල සමතුලිතතාවය පිළිබඳව කතා කරමු. එහෙමනම් මේට ඉස්සල කොටසේ විස්තර කරපු ආකාරයටම අපිට පුළුවන්කම තියෙනවා මේ තන්තු දෙක සිරස් සමග සාධන කෝණ සඳහා ප්‍රකාශන ලබා ගන්න. නැවත මේ ප්‍රකාශන දෙක මේට ඉහත කොටසේ ලබාගත්තු ප්‍රකාශන දෙකම වෙනවා. දැන් අපිට මෙතෙන්දි බලන්න තියෙන්නේ ස්කන්ධ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා. අපේ ගැටලුවේ මේ පියවරේ සඳහන් කරනවා m1 ස්කන්ධය වඩා විශාලයි කියලා m2ට වඩා. එහෙමනම් අපිට පෙනී යනවා මේ කෝණ දෙක ගැන කතා කරද්දී T1 කියන කෝණේ විශාලත්වය T2 කියන කෝණේ විශාලත්වයට වඩා වැඩි. එහෙමනම්
මේ තන්තු දෙක සිරසට දක්වන ආනතිය එකිනෙකට වෙනස්. මේ පැත්තේ ආනතියට වඩා වැඩි අපිට තේරුම් යන්නේ ස්කන්ධයේ වැඩි පැත්තේ තියෙන තන්තුව වැඩි කෝණයකින් සිරසට ආනත වෙනවා කියන කාරණය. ඊළඟට මේ ගැටලුවේ තුන්වෙනි පියවරට අපි යමු. තුන්වෙනි පියවරේ සඳහන් වෙන්නේ ස්කන්ධ දෙක සමානයි. නමුත් ආරෝපණ අසමානයි කියලා. ආරෝපණය මේ ගැටලුවට සම්බන්ධ වෙන්නේ ස්ථිතිවිද්‍යුත් බලයේ විදිහට. අපි මුල් කොටසේ සඳහන් කරපු ආකාරයට ගානේ ආරම්භයේ පැහැදිලි කරපු ආකාරයට මේ වස්තු දෙක මතම ක්‍රියාත්මක වෙන බල ස්ථිතිවිද්‍යුත් බල ආරෝපණ දෙකේම විශාලත්ව මත රඳා පවතිනවා. අපි ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට ආරෝපණ වෙනස් වුණත් මේ වස්තු දෙක මත ක්‍රියාත්මක වෙන්නේ සමාන විශාලත්වය තියෙන ස්ථිතිවිද්‍යුත් බල. එම නිසා මේ ආනත කෝණ නැත්නම් ටීට කෝණ ගැන කතා කිරීමේදී ටීට කෝණ ගැන ප්‍රකාශන ලිවීමේදී අපි භාවිතා කරන්නේ එකම F භාවිතා කරන්නේ. ආරෝපණ අසමාන වුණත් සමාන වුණත් අපි පාවිච්චි කරන F වගේ එකමයි. ඒ නිසා අපිට නැවත කියන්න පුළුවන්කම තියෙනවා M1 සහ M2 අගයන් සමාන නිසා Q1 සහ Q2 අගයන් සමාන වුණත් නැති වුණත් කෝණ දෙක සමානයි කියලා. ඒතර පැහැදිලිව මතක තියාගන්න මෙවැනි තත්ත්වයටතේ ස්කන්ධ දෙකේ වෙනස්කමක් තිබුණොත් විතරයි මේ ආනතීන් වෙනස් වෙන්නේ. ආරෝපණ ප්‍රමාණවල වෙනස් වීම මේ ආනතිය වෙනස් වීමට බලපාන්නේ නැහැ. ඊළඟට මේ ගැටලුවේ හතරවෙනි පියවරකුත් තියෙනවා. මේ පියවරේදී අපි පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. අපි මේ එක වස්තුවක් එක අංශුවක් අපි ජලයේ ගිල්ලලා තියෙනවා. මේ රූපසටහන පෙන්නුම් කරනවා ජලයේ ගිල්ලපු අවස්ථාව. ස්කන්ධයේ එක් වෙච්ච අංශුව ජලයේ ගිල්ලලයි මේ අවස්ථාව අපි ලබාගෙන තියෙන්නේ. නැවත අහන්නේ මේ කෝණ මොන වගේ වෙනස් වීම වලට භාජනය වෙයිද කියලා. ජලයේ ගිල්ලුවෙන් පස්සේ අපි දන්නවා ජලය මගින් අමතර බලයක් මේ වස්තුව මත ඇති කරනවා. ඒ ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම සිරස් බලයක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ වස්තුවේ කේන්ද්‍රය හරහා. අපි වැඩි විස්තර කතා කරනවා නම් වස්තු උත්ප්ලාවකතා කේන්ද්‍රයක් තමයි උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ගැටලු විසඳීමේදී අපි එච්චර විස්තර ඇතුළත් කරගත යුතු නැහැ. මේ උඩුකුරු තෙරපුම සිරස් බලයක්. අපි දැන් බලමු පොඩ්ඩක් මේ සමීකරණ දිහා. මේ සමීකරණ වලට කෙලින්ම දායක වෙලා තියෙන්නේ බර. ඒ වගේම විකර්ෂණ බලය. ස්ථිති විකර්ෂණ බලය. දැන් මේ උඩුකුර තෙරපුම ක්‍රියාත්මක වීම නිසා මොකද වෙන්නේ? මේ අංශුව මත ක්‍රියාත්මක වෙන බර ප්‍රමාණය අඩුවීමක් දැනෙන්න පුළුවන්. උඩුකුර තෙරපුම උඩට ක්‍රියාත්මක වෙන්නේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. අපි පැහැදිලිව දන්න උඩුකුර තෙරපුම බරට වැඩිය කුඩායි කියලා. එහෙමනම් මේ උඩුකුර තෙරපුමත් සැලකිල්ලට ගත්තොත් අපිට හිතන්න පුළුවන් මේ mg කියන භාරය u ප්‍රමාණකින් අඩු වුණා හා සමානයි. එහෙමනම් මේ සමීකරණ දෙක ලිවීමේදී m1g පදේ වෙනුවට m1g කියන u කියන පදේ යොදාගත්තා නම් අපේ ගැටලුව විසඳීම අපිට පහසු වෙනවා. අපි උඩුකුර තෙරපුම ගැන අමතරව සිතීම අවශ්‍ය වෙන්නේ නැහැ ගැටලුව විසඳන්න. මේ u පදේ මේ ආකාරයෙන් යොදාගත්තොත් අපේ ගැටලුව විසඳීම සඳහා නැත්නම් කෝණවල විශාලත්ව ගැන අවබෝධයක් ලබා ගැනීම අපිට පහසු වෙනවා. එහෙමනම් ගැටලුවේ සඳහන් වෙන m1 සමාන m2 කියලා. එහෙමනම් මේ t1 හා t2 කෝණ සඳහා ලැබිච්ච ප්‍රකාශන දෙක දිහා බැලුවාන් පස්සේ m1 සමානයි m2. නමුත් අපිට පේනවා මේකේ අමතර u පදයක් අඩංගු වෙනවා. u පදය අඩු වෙලා තියෙනවා mg වලින්. ඒ නිසා මේ කොටස මෙන්න මේ වරහන් තුල තියෙන කොටස මේ යට තියෙන වරහන් තුල තියෙන කොටසට සාපේක්ෂව අඩුයි. ඒ අනුව අපිට පේනිය යනවා t2 කෝණය සඳහා ලැබෙන්න ඕන මෙතෙන්දී කුඩා ගයක් කියලා. එහෙමනම් මේ සිද්ධාර්ථයේ ගැටලුවේදී අපි තේරුම් කරගන්නේ බල සමතුලිතතාව පිළිබඳ අදහස සහ කූලෝම් නියමයේ පිළිබඳව අදහස. අපි ඊළඟට බලමු විෂය නිර්දේශයේ තවත් ඒකකයක තියෙන ගැටලුවක් පිළිබඳව යොමු වෙන්න. අපි නැවත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරංග නැත්නම් දෝලන හා තරංගයක යටතේ ගැටලුවක්. මේ ගැටලුවේදී ඇත්තටම බලාපොරොත්තු වෙනවා නව විෂය නිර්දේශයට එකතු වෙච්ච කොටසක් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදෙන්න. ඒ ප්‍රශ්නේ අපි ආචාර්ය ගමගේ මහත්මයාට ඉදිරිපත් කරන්න කියමු.
මේ ප්‍රශ්නේ පිළිතුරත් එතුමා විසින් ඉදිරිපත් කරાવી. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භූකම්පන තරංගවලට අදාළ වෙන ගැටලුවක්. ගැටලුව සඳහන් කරොත් මුලින්ම කියනවා භූමිකම්පාවක් ඇතිවන්නේ කෙසේද? ඒ නිසා ජන්‍ය වන භූකම්පන තරංග වර්ග සහ ඒවාෙහි ලක්ෂණ මොනවාද? භූමිකම්පාවක විශාලත්වය ඉදිරිපත් කරන්නේ කෙසේද? අපි මුලින්ම බලමු භූමිකම්පාවක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඊටත් කලින් අපි බලමු භූමිකම්පාවක් ඇති වෙ හැකි ප්‍රදේශ මොන වගේ ස්ථානවලද භූමිකම්පාවක් ඇති වෙන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි භූතල නැත්නම් භූතැටි මායිම් වල අපි විශාල වශයෙන් භූකම්පන ඇති වෙන්නේ මේ වගේ භූතල සහ භූතැටි මායිම් වල. ඒ වගේම සක්‍රීය ගිනු කඳු ආසන්නයේ වගේම ගමන් කරමින් පවතින විභේද ආශ්‍රිතව අලුතෙන් ඉදිකරන ලද ජලාශ වේලි වගේ ආශ්‍රිතව වගේම මින්දන් පතල් රත්රන් පතල් වගේ පතල් ආශ්‍රිතව තැන්වලත් භූමිකම්ප ඇති වෙනවා. අපි මේ වගේ කොටස් කිහිපයකට බෙදුවත් විශේෂයෙන්ම ලෝකයේ තියෙන භූකම්පන වලින් 90%ක් පමණ වාර්තා වෙලා තියෙන්නේ භූතලවල චලිතය නිසා තැන්පත් වෙන ශක්තිය නිදාස් කිරීම හේතුවෙන්. වෙන විදිහින් කියනවා නම් භූතැටි මායිම් වල තමයි මේ වැඩි වශයෙන් භූකම්පන සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලමු පෘථුවියේ අභ්‍යන්තර ව්‍යුහය ගැන සාකච්ඡා කරමු. ඇයි මේ භූතැටි මායිම් වල භූමිකම්ප ඇති වෙන්නේ කියන කරුණ ගැන සාකච්ඡා කිරීම සඳහා. මේ තියෙන්නේ පෘථුවියේ හරස් කඩක්. පෘථුවියේ අරය ආසන්න වශයෙන් කිලෝමීටර් 6370ක් පමණ වුණු ගෝලාකාර හැඩයක් යයි සැලකිය හැකි වස්තුවක් වෙනවා. මේ ස්තර කීපයකට වෙන් වෙලා තියෙනවා. මුල්ම ස්තරයට අපි කියනවා කබල, ඒ වගේම ප්‍රාවරණය, බාහිර හරය, අභ්‍යන්තර හරය මේ වගේ කොටස් කීපයකින් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ පෘථිවියේ ඉහළම කොටස අපි කිලෝමීටර් 100ක් දක්වා තියෙන කොටසට අපි කියනවා ශිලා ගෝලය කියලා. ඒ වගේම කිලෝමීටර් 100 ඉඳලා කිලෝමීටර් 700 දක්වා තියෙන කොටසට අපි කියනවා අදෝ ගෝලය කියලා. මේ අදෝ ගෝලය අර්ධ වශයෙන් ඝන තත්ත්වයේ පවතින පාෂාණ වලින් සමන්විත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අර්ධ වශයෙන් ඝන තත්ත්වයේ පවතින පාෂාණ වලින් සමන්විත අදෝ ගෝලය ශිලා ගෝලය මත පාවමින් පවතිනවායි කියලා අපි විශ්වාස කරනවා. අපි බලමු ඇයි මේ භූතල එකිනෙකට සාපේක්ෂව ගමන් කරන්න කියලා. ඒකට හේතුව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒක අපි දන්න ඉහළ උෂ්ණත්වයේ ඇති අදෝගෝලයේ ඇතිවන සංවහන ධාරා. කියන්නේ අපි මේ විදිහට බීකරයකට වතුර ටිකක් දාලා ඒක රත් කරොත් අපිට දැක් ගන්න පුළුවන් වෙන සංවහන ධාරා ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයක් මේ වගේ පෘථිවි අභ්‍යන්තර තුලත් ඇති වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඉහළ උෂ්ණත්වයේ ඇති අදෝගෝලයේ ඇතිවන සංවහන ධාරා හේතුවෙන් මේ මධ්‍ය සාගරික කඳු වැටි අසල මායිම් වලදී භූතල එකිනෙකට සාපේක්ෂව දෙපසට ගමන් කිරීම ආරම්භ වෙනවා. ඒතර මේ භූතල ගමන් කිරීම ආරම්භ වෙන්නේ මේ මධ්‍ය සාගරික කඳු වැටි අසල. එන විදිහ කියනවා මිඩ් ඕෂනික් රිජ් කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඒතර මේ භූතල ගමන් කිරීම මෙතනින් ආරම්භ වුණාම ඊට පස්සේ අපි දන්න භූතල එකකට වැඩි 12කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් 12කට වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. මේවා එකිනෙකට සාපේක්ෂව ගමන් කරාම ඒවා ගැටීම් ඇති වෙන්න පුළුවන්. අපි බලමු මොන වගේ ගැටීම්ද මේවා ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට එක ආකාරයේ ගැටීම් එක ආකාරයේ ගමන් කිරීමක් තමයි මේ ඉහළම රූපයේ පෙන්වන්නේ. අපි ඒවට කියනවා අபிසාරී තලමායිම් කියලා. නැත්නම් තලමායිම් වලදී ගැටීම් ඇති වෙන ආකාරයක් තමයි පළවෙනි ආකාරය අபிසාරී තලමායිම්. ඒ වගේම මේ දෙවෙනි රූපයෙන් පෙන්වන වෙනත් විදිහේ ගැටීමක් නැත්නම් වෙනත් විදිහේ මේ තල චලනය වීමක්. මෙතෙන්දී අතන ගැටීමක් නෙවෙයි සිදුවෙන්නේ දෙපසට චලනය වීමක්. අපි මෙතෙන්දී කියනවා අපසාරී තලමායිම් වල කියලා. ඒ වගේම තවත් අවස්ථාවක් තල දෙකක් ගමන් කරද්දී හමු වෙනවා. ඒකට අපි කියනවා පරිණාමන විභේද කියලා. එතන මේ වගේ අවස්ථා තුනක් ගැන අපිට සලකන්න පුළුවන්. එතන මේ ඕනම අවස්ථාවකදී විශේෂයෙන් මේ අபிසාරී තලමායිම් වල
මේ භූතලවල චලිතය නිසා තැම්පන ශක්තිය නිදාස් කිරීම හේතුවෙන් භූකම්පන හට ගන්නවායි කියලා කියනවා. එතකොට අපි කියවා භූතල ප්‍රධාන භූතල මායිම් එකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් පෘථිවියේ ප්‍රධාන වශයෙන් එකිනෙකට සාපේක්ෂව ගමන් කරන භූතල කැබලි 12ක් පමණ සමන්විත වෙනවා. අපි ඒවා මොනවද කියලා කිව්වොත් අපි ඉන්දියාවට ඉහළින් තියෙන තලය අපි කියන යුරෝසියා තලය, ඒ වගේම අපි අයත් වෙන තලය ඉන්දු ඕස්ට්‍රේලියා තලය, නැත්නම් අපි කියන ඉන්දියානු තලය නැත්නම් ඕස්ට්‍රේලියා තලය කියලා දෙකකට වෙන් වෙලායි කියලා සමහර අය කියනවා. කොහොමවත් මේ වගේ ඉන්දු ඕස්ට්‍රේලියා තලය කියලා තියෙනවා. ඊට පස්සේ පැසිෆික් තලය, උතුරු ඇමරිකා තලය, දකුණු ඇමරිකා තලය, කෝකෝස් තලය, නස්කා තලය මේ වගේ විශාල ප්‍රමාණයක් 12කට වැඩි තල ප්‍රමාණයකින් සමන්විත වෙලා තියෙනවා. මේ තලවල ගමන් කිරීම හේතුවෙන් තමයි එතකොට ගමන් කිරීමේදී තැම්පත් වෙන ශක්තිය නිදාස් කිරීම හේතුවෙන් තමයි භූකම්පන ඇති වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒතර මේ භූකම්පනයක් ඇති වුණාම ඒ භූකම්පනය නිසා තරංග ජන්‍ය වෙනවා. අපි මේවට කියන භූකම්පන තරංග කියලා. ඒතර භූකම්පන තරංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි ඒවට කියනවා එකක් දේහ තරංග නැත්නම් බොඩි වේව්ස් කියලා කියනවා. අනිත් එක තමයි පෘෂ්ඨීය තරංග සර්ෆේස් වේව්ස් කියලා කියනවා. එතන මේ දේහ තරංග පෘථිවිය තුලින් සහ පෘථිවිය පෘෂ්ඨය හරහා ගමන් කරනවා. පෘෂ්ඨීය තරංග පෘථිවි පෘෂ්ඨය ඔස්සේ පමණක් ගමන් කරනවා. ඒ වගේම මේ දේහ තරංග කියන ඒවා කොටස් දෙකකට නැවතත් බෙදන්න පුළුවන්. ඒවා ප්‍රාථමික තරංග සහ ද්විතීයික තරංග. તો ප්‍රාථමික තරංග කියනට ප්‍රයිමරි වේව්ස් කියනවා. ඒක නිසා අපි P තරංග කියලාත් මේවට කියනවා. ඒ ද්විතීයික තරංග වලට සෙකන්ඩරි වේව්ස් කියනවා. ඒ නිසා අපි S තරංග කියලාත් මේවා හඳුන්වනවා. ඒතර භූමිකම්පාවක් ඇති වන අවස්ථාවේදී මේ P තරංග සහ S තරංග පමණයි ජනනය වෙන්නේ. අනිත් තරංග සියල්ලම මේ තරංග දෙක එකතු හේතුවෙන් ඇති වෙන තරංග තමයි. ඒතර අපි පෘෂ්ඨීය තරංග ගැන කතා කරොත් පෘෂ්ඨීය තරංගත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේවට කියනවා ලව් තරංග, ඒ වගේම රේලි තරංග කියලා. අපි බලමු දැන් මේ තරංග මොන විදිහටද ප්‍රගමණය වෙන්නේ කියලා. මේ රූපසටහන් පේන්නේ දේහ තරංගවල ප්‍රගමණය වෙන ආකාරය. ඒතර දේහ තරංග මම කලින් කිව්ව විදිහට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රාථමික තරංග, අනිත් එක ද්විතීයික තරංග කියලා. එතකොට මේ ප්‍රාථමික තරංග වල තියෙන ලක්ෂණය තමයි ඒවා අන්වායාම තරංග ගතිගුණ තමයි පෙන්වන්නේ. ඒ වගේම ඒවයි තරංග වල ප්‍රවේගය ගත්තොත් තත්පරයට කිලෝමීටර් 6.5ක සිට තත්පරයට කිලෝමීටර් 13 දක්වා වෙනස් වෙනවා. අපි මේ ප්‍රාථමික තරංග වල වේගයන් මේ වගේ පරාසයක් තියෙන ඇයි කියලා බැලුවොත් පෘථිවියේ එක් ස්තරවල මේ තරංගවල ප්‍රවේගය වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපි මේ තරංගවල වේගය සඳහා පරාසයක් දීලා තියෙන්නේ. ඒ වගේම මේ ද්‍රව මාධ්‍ය තුලින් මේ P තරංග කියනවා නැත්නම් ප්‍රාථමික තරංග ගමන් කරනවා. අපි යම් කිසි තැනක මේ තරංග හේතුවෙන් පොළොව කම්පන වෙන්නේ මොන විදිහටද කියලා කිව්වොත් පොළොව සිරස්ව තමයි මේ P තරංග නිසා කම්පණය වෙන්නේ. ඒක නිසාම අපි කියන මේ තරංග නිසා ඇති වෙන හානිය සාපේක්ෂව අඩුයි කියලා. දැන් අපි ද්විතීයික තරංග ප්‍රගමණය වෙන්නේ මොන ආකාරයකද කියලා බලමු. ද්විතීයික තරංග තිර්යක් තරංග ගතිගුණ තමයි පෙන්වන්නේ. ඒ වගේම ඒවයි ප්‍රවේගය සැලකුවොත් තත්පරයට කිලෝමීටර් 4ක සිට තත්පරයට කිලෝමීටර් 7 දක්වා වෙනස් වෙනවා. මේකටත් හේතුව පෘථිවිය ස්තර වලින් සමන්විත වෙලා තියෙන නිසා ඒවා එක එක ස්තරවල එක එක ප්‍රවේග තියෙනවා. ඒ වගේම විශේෂත්වයක් තමයි මේ තරංග ද්‍රව මාධ්‍ය තුලින් ගමන් කරන්නේ නැහැ. ඒ වගේම තරංග හේතුවෙන් යම් කිසි ස්ථානයක පොළව තිරස්ව කම්පණය වෙනවා. මේ තිරස් කම්පනය හේතුවෙන් තරංග නිසා ඇති වෙන හානිය සාපේක්ෂව වැඩි. P තරංග වලට සාපේක්ෂව S තරංග වල හානිය වැඩි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු භූකම්පන තරංගයක හැඩය මොන වගේද කියලා. මේ පල්ලෙහා රූපයෙන් පෙන්නන්නේ ප්‍රබලතාවය එක 4ක්
වූ භූමිකම්පා ඇති වූ ස්ථානයේ සිට කිලෝමීටර් 258ක් ඈතින් පිහිටි භූකම්පන මානයක සටහන් වූ භූකම්පන තරංගයක හැඩය. ඒතර මේ තරංගයේ හැඩය බැලුවා අපිට පේන මුලින්ම P තරංගය. P තරංගය මේ වගේ හැඩයක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට දකින්න පුළුවන් වෙනවා S තරංගය කියන. ඒතර P තරංගය සහ S තරංගය අතර තව තරංග විශාල රාශියක් තියෙනවා. දැන් මේකට හේතුව තමයි මම කලින් කිව්ව විදිහටම පොළවේ ස්තර වලින් සමන්විත වෙලා තියෙන්නේ. මේ එක් එක් ස්තරයේ පරාවර්තනය වර්තනය වෙලා පැමිණෙන තරංග හේතුවෙන් තමයි අපි මේ තරංග විශාල ප්‍රමාණයක් දකින්න හම්බෙන්නේ P සහ S තරංග වලට අමතරව. ඊළඟට අපි පෘෂ්ඨීය තරංග පිළිබඳව අවධානය යොමු කරමු. පෘෂ්ඨීය තරංග කලින් කිව්ව විදිහටම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලව් තරංග සහ රේලි තරංග කියලා. එතකොට මේ පෘෂ්ඨීය තරංග වල විශේෂත්වය තමයි මේක ටිකක් සංකීර්ණ ආකාරයෙන් තියෙන්නේ. අන්වායම් සහ තීර්යක තරංග ගතිගුණ දෙකම පෙන්වනවා. ඒ වගේම ද්විතීයික තරංග වල ප්‍රවේගයට වඩා ප්‍රවේගය අඩුයි. ඒ වගේම පෘථිවිය පෘෂ්ඨය ඔස්සේ ගමන් කරනවා. තවත් විශේෂත්වයක් තමයි තරංග හේතුවෙන් පොළව තිරස්ව කම්පණය වෙනවා. ඒතර අපි දන්න පොළව තිරස්ව කම්පණය වෙනවා නම් ඒ තරංගය නිසා හානිය උපරිම වෙනවා. විශේෂයෙන් ගොඩනැගිලි වැනි දේවල් විනාශ වෙන්න හේතු වෙනවා මේ පෘෂ්ඨීය තරංග සහ S තරංග වල කම්පණය. ඒ වගේම රේලි තරංග පිළිබඳ අවධානය යොමු කරොත් රේලි තරංගත් ඒ විදිහම අන්ආයාම තීර්යක තරංග ගතිගුණ පෙන්වන්නේ. ද්විතීයික තරංග වල ප්‍රවේගයට වඩා ප්‍රවේගය අඩුයි. ඒ වගේ පෘථිවි පෘෂ්ඨය ඔස්සේ ගමන් කරනවා. තරංග හේතුවෙන් පොළව තිරස්ව කම්පණය වෙනවා. ඒ නිසා මේ ලව් රේලි තරංග දෙවර්ග වෙන නිසා හානිය උපරිම වෙනවා. ඒ වගේ අපිට පේනවා හැඩය ප්‍රගමන දිශාව වෙනසක් තියෙනවා. ඒ වගේම ප්‍රගමන තරංගවලත් හැඩේ වෙනසක් තියෙන බව අපිට පේනවා. මේකට හේතුව තමයි අන්වායම තරංග සහ තීර්යක තරංග ගතිගුණ දෙකම පෙන්වන විදිහේ තරංගයක් නිසා. අපි මේ තරංග වර්ග හතරම එකම අවස්ථාවේ කම්පණය වෙන රූපයක් බැලුවොත් අපිට මුලින්ම පේනවා ප්‍රාථමික තරංග කම්පණය වෙන ආකාරය. ඊළඟට පේනවා ද්විතීයික තරංග කම්පණය වෙන ආකාරය. ඊළඟට පෘෂ්ඨීය තරංග කම්පන වෙන ආකාරය මේ විදිහට තරංග කම්පන වෙන ආකාරය අපිට බලා ගන්න පුළුවන් සාරාංශයක් වශයෙන්. දැන් අපි බලමු මේ තරංග පොළව අභ්‍යන්තරයෙන් ගමන් කරන්නේ කොහොමද කියලා. පොළව අභ්‍යන්තරයෙන් ගමන් කරන්න දිහා බැලුවොත් පොළව අභ්‍යන්තරයෙන් මේ තරංග පොළව අභ්‍යන්තරයෙන් සහ පොළව මතු පිටින් මේ තරංග වර්ග හතර ගමන් කරන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතෙන්දී අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා තරංග පෘථිවියේ හරස් කඩකින් සහ පෘථිවිය මතු පිටින් කොහොමද තරංග ගමන් කරන්න කියලා. උදාහරණයක් විදිහට 2004 ඇති වුණු සුමාත්‍රා භූමිකම්පාව නිසා ඇති වුණු භූකම්පන තරංගවල හැඩය මොන වගේද කියලා බලමු. මේ පේන්නේ පෘථිවියේ මතු පිටින් කොහොමද තරංග ගමන් කරන්නේ කියලා. මෙතන තමයි භූකම්පන ඇති වූ ස්ථානය. ඊට පස්සේ මුලින්ම පේනවා P තරංග. රතු පාටින් පේන්නේ P තරංග කියන. ඒ වගේම නිල් පාටින් දැක්වෙන්නේ S තරංග කියලා. ඊපස්සේ අපිට කහ පාටින් පේනවා පෘෂ්ඨීය තරංග කියන එක. අපි නැවතත් බැලුවොත් භූකම්පන ඇති වුණා. දැන් තරංග ජන්‍ය වෙනවා PS කියලා එකම අවස්ථාවේ ජන්‍ය වෙනවා. නමුත් P තරංගයේ විශාල වේගය වැඩි නිසා මුලින් ගමන් කරනවා. ඊට පස්සේ අපිට පේනවා S තරංගය ගමන් කරනවා. ඊටත් පස්සේ තමයි අපිට මේන්නේ මේ surface waves නැත්නම් පෘෂ්ඨීය තරංග කියන. අපි තවත් මේ තරංග වර්ග තියෙනවා. අපි මෙතෙන්දී ඒව පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ P තරංගය, S තරංගය සහ පෘෂ්ඨීය තරංග පිළිබඳ පමණයි අවධානය යොමු කරන්නේ. ඒ වගේම අපි බලමු පෘථිවියේ හරස් කඩක් අරගෙන මොන විදියටද මේ තරංග ගමන් කරන්න කියලා. මෙතෙන්දීත් අපිට පේනවා භූකම්පනය මෙතෙන්දී ඇති වුණා.
දැන් තරංග ගමන් කරනවා. මුලින්ම අපිට පේනවා P තරංගය පොළොව තුලින් ගමන් කරනවා. ඊට පස්සේ S තරංගය පොළොව තුලින් ගමන් කරනවා. ඊට පස්සේ ලව් සහ රේලි තරංග කියන ඒවා පොළොව මතු පිටින් පොළොව දිගේ ගමන් කරනවා. කහ පාටින් පෙන්වන්නේ පෘෂ්ඨීය තරංග කියනවා. රතු පාටින් පෙන්වනවා P තරංග, නිල් පාටින් පෙන්වනවා S තරංග කියනවා. ඊළඟට අපි බලමු මේ භූමිකම්පාක විශාලත්වය කොහොමද මනින්නේ කියලා. භූමිකම්පාක විශාලත්වය මනින්න අපිට ඒක කීපයක් තියෙනවා. භූමිකම්පාක විශාලත්වය මනින්න අපිට ඒක කීපයක් හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි භූකම්පන නිසා කිසියම් ස්ථානයක පොළව සෙලවීමේ තීව්‍රතාවය මිනිමක් ලෙස භූකම්පනයක් දක්වන්න පුළුවන්. මෙතෙන්ද කියන්නේ භූමිකම්පාව සිදු ස්ථානයවට සහ ඒ ස්ථානයෙන් ඈත තියෙන තැන්වල කම්පනයේ තීව්‍රතාවය ගැන තමයි අපි කතා කරන්නේ. ඒත් අපි දන්නවා භූමිකම්පාව සිදු ස්ථානයවට කම්පනයේ තීව්‍රතාවය වැඩි ඈතට යන විට තීව්‍රතාවය අඩු වෙනවා. ඒතර මේ තීව්‍රතාවයේ අගයන් භාවිතා කරලා විවිධ රටවල් Tamanට ආවේනික තීව්‍රතාව මිනිමම් සකස් කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ජපානයේ ජනතාව ඔවුන්ට අදාළව තීව්‍රතාව මිනිමක් සකස් කරගෙන තියෙනවා. දැන් ඇමරිකාවේ ගත්තොත් එයාට අදාළ තීව්‍රතාවයේ මිනිමක් සකස් කරගෙන තියෙනවා. ඒතර මේවා 1 2 3 4 ආදී වශයෙන් නම් කරලා තියෙනවා. ඒතර තව මිනිමක් තියෙනවා. භූමිකම්පාවකින් පිටකන ශක්තියේ මිනිමක් ලෙසත් භූමිකම්පා විශාලත්වය දෙන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට 1935 දී චාල්ස් රික්ටර් විසින් හඳුන්වා ලැබුවා රික්ටර් පරිමාණය කියන එක. ඒතර මේක තමයි මුලින්ම හඳුන්වලා දෙමු ලැබු පරිමාණය. එතන මේකේ විශාලත්වය තමයි විශේෂත්වය තමයි මෙමගින් ලබා දෙන්නේ භූමිකම්ප ඇති වූ ස්ථානයේ ප්‍රබලතාවය. දැන් අපි කලින් කිව්වා භූමිකම්ප ඇති වූ ස්ථානයේ ප්‍රබලතාවය නෙමෙයි අපි තීව්‍රතාවය ගැන කතා කරොත්. නමුත් මේ රික්ටර් පරිමාණය ලබා දෙන්නේ භූමිකම්ප ඇති වූ ස්ථානයේ ප්‍රබලතාවය. එතකොට අපි සමීකරණයක් මගින් අපි සමීකරණය මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැති වුණත් අපි සමීකරණය මොන විදිහටද කියලා අපි බැලුවොත් සමීකරණ මේ විදිහට දක්වන්න පුළුවන්. ml කියන එක සමාන වෙනවා ලඝු 10 පාදයට a ඩෙල්ටා අඩු කිරීම ලඝු 10 පාදයට a නෝට් ඩෙල්ටා කියන. ඒතර මේ a ඩෙල්ටා කියන්නේ දුර කියන එක. ඒ කියන්නේ a ඩෙල්ටා කියන එකේ තේරුම කිව්වොත් භූමිකම්පාව ඇති වූ ස්ථානයේ සිට කිසියම් ඩෙල්ටා දුරකින් පිහිටි භූකම්පන මානයක සටහන් වී ඇති භූකම්පන තරංගයක උපරිම විස්තාරය තමයි A ඩෙල්ටා කියලා කියන්නේ. ඒ වගේම A නෝට් ඩෙල්ටා කියලා කියන්නේ එම දුරින්ම පිහිටි භූකම්පන මානයක සටහන් වී ඇති භූකම්පන තරංගයක් සඳහා රික්ටර් විසින් චාල්ස් රික්ටර් විසින් ලබා දෙන ලැබූ අගය. එතකොට ඔහු මේ අගයන් වගුවක ආකාරයෙන් ලබා දීලා තියෙනවා. යම් කිසි දුරකට අනුව එම භූමිකම්පාව නිසා ජනනය වුණු භූකම්පන තරංගයේ උපරිම විස්තාරය. එතකොට මේක අපි දන්නවා නම් මේ භූමිකම්පාව විස්තාරය අපි දන්නවා භූමිකම්පාව ඇති වූ ස්ථානයේ සිට යම් කිසි දුරකින් පිහිටි භූකම්පන මානයක සටහන් වෙච්ච භූකම්පන තරංගයක විස්තාරය උපරිම විස්තාරය දන්නවා නම් අපිට ගණනය කරන්න පුළුවන් රික්ටර් මාපකය නැත්නම් රික්ටර් පරිමාණය කියන එකේ අගය ගණනය කරන්න පුළුවන්. අපි කතා කරේ භූකම්පන තරංග පිළිබඳව. ඊට පස්සේ අපි දන්නවා භූමිකම්පාවක් ඇති වුණාම විශේෂයෙන් මුහුදේ භූමිකම්පාවක් ඇති වුණොත් සුනාමි තරංග ඇති වෙන්න පුළුවන්. අපි සුනාමි තරංග වලට අදාළ ගැටලුවක් ඊළඟට සාකච්ඡා කරමු. මම මේ ගැටලුව සඳහන් කරොත් මුහුදු වෙරළ කරා ළඟාවීම පවතින තරංග ආයාමයේ ලැම්ඩා සහ විස්තාරය a වූ සුනාමි තරංගයේ වේගය ආසන්න වශයෙන් v සමානයි වර්ගමූල gd ලෙස දිය හැකිය. මෙහි d යනු මුහුදේ ගැඹුර වේ. තරංගය වෙරළට ළඟා වෙන විට තරංග ආයාමය විස්තාරය සහ තරංගයේ වේගය යන රාශිවල ඇතිවන වෙනස්කම් දක්වන්න. ඒතර මේ ගැටලුවේදී අපි අහන්නේ භූකම්පන තරංගයක තරංග ආයාමය විස්තාරය සහ තරංගයේ වේගය යන රාශිවල වෙනස් වීම ගැඹුර වෙනස් වෙනවා කොහොමද කියලා.
දැන් අපි බලමු සුනාමි තරංගයක් ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා. ඇත්තටම අපි දන්නවා භූමිකම්පාවක් නිසා මුහුදේ ඇති වෙන භූමිකම්පාව නිසා සුනාමි තරංගයක් ඇති වෙනවා කියලා. හැබැයි හේතු කීපයක් තියෙනවා සුනාමි තරංගයක් ඇති වෙන්න. එතකොට අපි කොටස් වශයෙන් කිව්වොත් මුහුදේ ඇති වෙන විශාල භූමිකම්පා නිසා මුහුදු පතුලේ කොටසක සිදුවන සිරස් විස්ථාපන නිසා ජලය කැළඹීමෙන් ඇති වෙන ජල තරංග වලට අපි කියනවා සුනාමි තරංග කියලා. ඒ වගේම තවත් හේතු තියෙනවා. ගිනි කඳු පිපිරීම් වලින් හටගන්න ලාවා නැත්නම් මැග්මා කියලා කියනවා. මුහුදට ගලා යාම හේතුවෙන් ඇති වෙන ජල තරංග මගිනුත් සුනාමි තරංග නැත්නම් මේ ජල තරංග ඇති වෙලා අපි සුනාමි තරංග විදිහට අපිට සලකන්න පුළුවන්. ඒතර මේ විශේෂත්වයක් තමයි සාමාන්‍යයෙන් මේ අභිසරණ කලාප නැත්නම් භූමිකම්පා ඇති වෙන කලාපවල ආසන්නයේ ගිනි කඳු පන්තියක් නැත්නම් ගිනි කඳු සමූහයක් දකින්න පුළුවන් වෙනවා. ඒක නිසා ඒ ගිනි කඳු පිපිරීම් වලින් මුහුදට ඒ ලාවා ගලා යෑමේ හැකියාව වැඩිපුර තියෙනවා. ඒ වගේම තවත් හේතු කීපයක් තියෙනවා. මුහුදේ පතුලේ සිදුවන ශනික ගිලා බැසීම් හේතුවෙන්, ඒ වගේම උල්කාපාත වැනි විශාල ආකාශ වස්තු මුහුදට කඩා වැටීම හේතුවෙන් උනත් ජල තරංග විශාල ජල තරංග නැත්නම් සුනාමි තරංග ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් විශාල සුනාමි ප්‍රමාණයක් ඇතිලා තියෙන්නේ මේ මුහුදේ ඇතිවන භූමිකම්පා නිසා. ඒ නිසා අපි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ මුහුදේ ඇතිවන භූකම්පන හේතුවෙන් ඇතිවන ජල තරංග පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා. එතකොට මුහුදේ ඇතිවන භූමිකම්පාවක් නිසා විශාල සුනාමි තරංගයක් ජනිත වීමට බලපාන සාධක තුනක් තියෙනවා. ඒතර මේ සාධක තුන තෘප්ත වුණොත් පමණයි සුනාමි තරංගයක් ඇති වෙන්නේ. පළවෙනි සාධකය තමයි භූමිකම්පාවේ ප්‍රබලතාවය විශාල වෙන්න විය යුතුයි. ඒ කියන්නේ භූමිකම්පා ප්‍රබලතාවය අපි දන්න රික්ත පරිමාණ එකක වලින් කිව්වොත් සාමාන්‍යයෙන් 6.5ක් නැත්නම් 7ක් වගේ හරියටම කියන්න අමාරුයි. නමුත් 6කට වැඩි විශාල විය යුතු වෙනවා සුනාමි තරංගයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි භූමිකම්පා සිදුවන ස්ථානයට ඇති ගැඹුර එවත් නාභියට ඇති ගැඹුර අඩු විය යුතුයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 60කට වඩා අඩු වෙනවා. මේ සාමාන්‍ය අගයන් තමයි අපි කියන්නේ. ඒ වගේම අපි දන්න මේ අභිසරණ කලාපවල භූමිකම්පා ඇති වෙනවා පොළව මීටර් 100ක පමණ සිට කිලෝමීටර් 700ක් දක්වා. නමුත් අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ කිලෝමීටර් 60කට වඩා ගැඹුර 60කට වඩා අඩු ගැඹුරකින් ඇති වෙන භූමිකම්පා පිළිබඳ. ඒතර ඒ දෙවෙනි සාධකය. තුන්වෙනි සාධකය තමයි සුනාමි තරංග ජනිත විය හැකි වර්ගයේ විභේදන ඇති විය යුතුයි. ඒතර මේ සුනාමි තරංග ඇති වෙන්න පුළුවන් විභේදන ඇති වුණොත් පමණයි සුනාමි තරංගයක් ඇති වෙන්නේ. ඒතර මේ අවශ්‍ය තුනම සම්පූර්ණ වෙන්න ඕන සුනාමි තරංගයක් ජනිත වෙන්න. ඒතර අපි බලමු මොකද්ද මේ සුනාමි තරංග ජනිත විය හැකි වර්ගයේ විභේදන කියන්නේ. ඒතර විභේදන වර්ග තුනක් අපිට කියන්න පුළුවන්. මේ ඉහළින්ම පේන රූප සටහන් දෙකෙන් අපි දක්වලා තියෙනවා සුනාමි තරංග ජනිත විය හැකි වර්ගයේ විභේදන. ඒතර මෙන්න මේ දක්වලා තියෙන්නේ තරු ලකුණෙන් භූමිකම්පා ඇති වූ ස්ථානය. ඒතර මෙන්න මේ ආකාර විභේදනයකට අපි කියනවා සාමාන්‍ය සිරස් විභේදනයක් කියලා. ඒ වගේම මේ ආකාර විභේදනයකට අපි කියනවා ප්‍රතිවිරුද්ධ සිරස් විභේදනය කියලා. ඒතර මෙන්න මේ වර්ගයේ විභේදනය ඇති වුණොත් සුනාමි තරංගයක් ජනිත වෙන්න පුළුවන්. ඒතර තව වර්ගයක විභේදනයක් තියෙනවා තිරස් විභේදනය කියලා. ඒතර මෙන්න මේ තිරස් විභේදනයක් ඇති වුණොත් සුනාමි තරංග ජනිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලින් කිව්ව අපි භූමිකම්පා විශාලත්වය වැඩි වුණත් ගැඹුර අඩු වුණත් මේ තිරස් විභේදනයක් ඇති වුණොත් සුනාමි තරංගයක් ජනනය වෙන්නේ නැහැ. දැන් අපි බලමු අභිසරණ කලාපවල නොගැඹුරු භූමිකම්පා ඇති වෙන්නේ ආකාරය සහ ඒ මගින් සුනාමි තරංග ජනනය වෙන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ අපි මම කලින් කතා කර භූ තැටි නැත්නම් භූ තලවල ගමන් කිරීම පිළිබඳ දැක්වෙන රූප සටහනක්. එතකොට මේ අපිට උඩින්ම පේන්නේ ශිලා ගෝලය කියන එක. ඊට යටින් තියෙන්නේ අදෝ ගෝලය. අපි දන්නවා මේ ශිලා ගෝලය නැත්නම් අදෝ ගෝලය මත මේ ශිලා ගෝලය ගමන් කරමින් පවතිනවා. එතකොට මේ තියෙන මුහුදු තලය, ඒ වගේම මේ තියෙන ගොඩබිමේ තලය මේවා ගමන් කරමින් පවතින නිසා අපිට පේනවා මේ විදිහට ඇතුළට ගමන් කරනවා. ඒ ගමන් කරන පටන් ගන්න නැත්නම් ඒ තල දෙක හමු වෙන ස්ථානයට අපි කියනවා ආගාදයක් කියලා. නැත්නම් ට්‍රෙන්ච් එකේ. ට්‍රෙන්ච් එකේ තමයි මේ දෙක හමු වෙන්නේ. එතකොට අතර මේ තල දෙක
අතර මේ ගමන් කිරීමක් සාපේක්ෂ ගමන් කිරීමක් ඇති වුණත් ඒවට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඒතර ඝර්ෂණ බලයේ හේතුවෙන් මේ තලය මේ පල්ලෙහාට ගමන් කරන්න දෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? තල දෙකම එකට ගමන් කිරීම පටන් ගන්නවා. නැත්නම් ඒ හේතුවෙන් මොකද වෙන්නේ? මේ තලය නැමෙන්න පටන් ගන්නවා. මේ තලය අභිසරණය වෙන නිසා ඒ තලයත් සමගම අනිත් තලයත් ගමන් කරන නිසා තලය නැමීමකට භාජනය වෙනවා. වෙන විදිහකින් කියනවා ශක්තිය තැම්පත් වෙනවා. ඒතර මේ ශක්තිය තැම්පත් වෙලා යම් කිසි අවස්ථාවක උපරිම අවස්ථාවකටපත් වෙනායින් පස්සේ මොකද වෙන්නේ? ඒක දරා ගන්න අපහසු වුණාම ශක්තිය නිදහස් වෙනවා. නැත්නම් වෙන විදිහකින් කියනවා තලය නැවත දිගහැරෙනවා. මේ අවස්ථාවේදී කම්පනයක් ඇති වෙනවා. අපි ඒ කම්පනයට කියනවා භූකම්පනයක් කියලා. ඒතර සාමාන්‍යයෙන් මේ භූකම්පන ඇති වෙන විශේෂයෙන් සුනාමි භූකම්පන ඇති වෙන කාලය ගත්තොත් විනාඩියක් සහ විනාඩි 3ක් වගේ. සාමාන්‍ය ගොඩබිම ඇති වෙන භූකම්පාවක් ඇති වෙන ගත වෙන කාලය කියන එක අඩුයි. ඒ කියන්නේ විනාඩියකට වඩා අඩු කාලයක් තමයි ගත වෙන්නේ. මේ සුනාමි භූමිකම්පාවක විශේෂත්වය තමයි විනාඩි 2-3 වැනි විශාල කාලයක් ගන්න මේ කැඩීම ඇති වෙන්නේ. නැත්නම් තලය දිගහැරෙන්නේ. ඒතර මේ ඇති වෙන භූකම්පන තරංගය නිසා අපි දන්නවා එක් භූකම්පන තරංග ගැන අපි කලින් කතා කරා. මෙතෙන්දී වෙන දෙයක් සිද්ධ වෙනවා. සුනාමි තරංගයක් දැනෙන්න වෙනවා. අපි බලමු කොහොමද මේ සුනාමි තරංගයක් ඇති වෙන්නේ කියලා. මේ තියෙන මුහුදේ පත්ලේ ව්‍යුහය. ඒතර මුහුදේ පත්ලේ ඇති වෙන විභේදය ඒ හැඩය තමයි මේ තියෙන සිරස් විභේදයක් ඇති වෙන්නේ. ඒ නිසා දැන් අපි දන්න විනාඩියක් සහ විනාඩි 3ක් ඇතුළත මේ කාලපාන්තය තුලදී ශනිකව ජලය කැළඹීමකට භාජනය වෙනවා. ඒතර ජලය කැළඹීමක් කියන්නේ ජල තරංගයක් ඇති වෙනවා. ඒතර මේ ජල තරංගය මේ විදිහට දෙදිසාවට ප්‍රගමනය වෙන්න පටන් ගන්නවා. එතකොට අපි බලමු මේ තරංග කොහොමද ප්‍රගමනය වෙන්නේ කියලා. එතන මේ රූපෙන් දැක්වෙන්නේ තරංගයේ ඇතිවන ස්ථානය මොන වගේද කියලා. ඉතින් මෙතන විභේදයක් ඇති වෙනවා. සිරස් විභේදනයක්. එතන සිරස් විභේදනයේ එක් පැත්තක ශීර්ෂයක් ඇති වෙනවා. අනිත් පැත්තේ නිම්නයක් ඇති වෙනවා. එතන කුඩා ශීර්ෂයක් සහ කුඩා නිම්නයක් ඇති වෙනවා. මේ තරංගයේ මුහුදු වෙරළට ළඟා වෙනවා. ඊට අපිට පේනවා ශීර්ෂය විශාලයි, ඒ වගේම නිම්නයත් විශාලයි. නිම්නය විශාලයි කියන එක ප්‍රායෝගිකව බැලුවොත් මොකද්ද කියලා අපිට මේ රූපයෙන් පේනවා. ප්‍රායෝගික තත්ත්වය නිම්නයේ හේතුවෙන් වෙරළ පෑදෙනවා. නැත්නම් මේ නිම්නයේ විශාලත්වය වැඩි වෙනවා කියන්නේ නිම්නයේ විස්තරය වැඩි වෙනවා කියන්නේ වෙරළ පෑදීමේ දුර මෙන්න මේ දුර වැඩි වෙනවා කියන එක. ඒ වගේම තමයි මුලින් ශීර්ෂය පැමිණෙන්න පුළුවන්, පසුව නිම්නයෙන් පැමිණෙන්න පුළුවන්. නැත්නම් මුලින් නිම්නය පැමිණලා මේ රූපේ ආකාරයකට පසුව ශීර්ෂය පැමිණෙන්න පුළුවන්. මේකට බලපාන සාධකය තමයි මේ විභේදයේ ඇති වෙන දිශාව. අපි බලමු කොහොමද මේ සුමාත්‍රාවල ඇති වෙන භූමිකම්පාව නිසා ඇති වෙන සුනාමි තරංග ප්‍රගමනය වෙන්නේ කොහොමද කියලා. අපිට වෙන මේ එක දිශාවකට රතු පාට මුලින් ගමන් කරනවා, අනිත් දිශාවට නිල් පාට මුලින් ගමන් කරනවා. ඒකේ තේරුම තමයි එක් දිශාවකට ශීර්ෂයේ පළමුවෙන් ගමන් කරනවා, ඉන්පසුව නිම්නයේ පැමිණෙනවා. අනෙක් දිශාවට නිම්නය මුලින් පැමිණලා ශීර්ෂය ඊළඟට පැමිණෙනවා. අපි දැන් සුනාමි තරංග ප්‍රගමනය වෙන ආකාරයේ සමීකරණයකින් දැක්වුවොත් අපිට මේ විදිහේ සමීකරණ දෙකකින් විශේෂ සමීකරණ දෙකකින් දක්වන්න පුළුවන්. තරංගවල ප්‍රවේගය v කියන එක ආසන්න වශයෙන් සමාන වෙන වර්ගමූල gd කියන එකට. මේ g කියන්නේ ගුරුත්ව ත්වරණය, d කියන්නේ එම ස්ථානයේ මුහුදේ ගැඹුර කියන එක. ඒ වගේම තවත් සමීකරණයක් තියෙනවා. තරංග ප්‍රවේගය v කියන එක සමාන වෙනවා වර්ගමූල ලැම්ඩා g බෙදීම 2.5 කියන එක. එතන මේ ලැම්ඩා කියන්නේ තරංගයේ ආයාමය. එතන අපි පළමු සමීකරණය දිහා බැලුවොත් අපිට පේනවා d අඩු වුණොත්. ඒ කියන්නේ d අඩු වෙනවා කියන්නේ මොකද්ද? ඒම ස්ථානයේ මුහුදේ ගැඹුර අඩු වුණොත් තරංගයේ ප්‍රවේගය අඩුයි. නැත්නම් d වැඩි වුණොත් තරංගයේ ප්‍රවේගය වැඩි. ඒ කියන්නේ ගැඹුරු මුහුදේදී තරංග ප්‍රවේගය වැඩි. අපිට පේනවා මේ සමීකරණ දිහා බැලුවොත් දැන් d අඩු නම් තරංග ප්‍රවේගය අඩුයි. තරංග ප්‍රවේගය අඩු නම් මොකද වෙන්නේ? තරංග ආයාමයත් අඩුයි. දැන් පල්ලෙහා රූපයෙන් අපි බැලුවොත් ප්‍රති තරංගයේ ජන්‍ය වෙන ස්ථානය මේ ප්‍රගමනය වෙලා වෙරළට ළඟා වෙයි. එතකොට අපි තරංග ආයාමයේ අඩු අවස්ථාවක් සැලකුවොත් අපිට පේනවා තරංග විස්තරය කියන එක තරංග ආයාමයේ වැඩි අවස්ථාවක් සැලකුවොත් තරංග විස්තරය කියන එක අඩුයි.
මේ තරංගය ගමන් කරනවා කියන්නේ අපි දන්න මේ ශක්තිය තමයි ගමන් කරන්නේ. මෙතෙන්දී තරංගායමය අඩු කර ගන්නවායි කියන්නේ තරංගායම අඩු කරගන්න වෙන විදියකින් ඒ පරිවර්තන විස්තරය වැඩි කර ගන්නවා. ඒ කියන්නේ තරංගායමය අඩු වෙන අවස්ථාවකදී විස්තරය වැඩි වෙලා තියෙනවා. ඒතර විස්තරය අඩු වෙන අවස්ථාවකදී තරංගායමය වැඩි. එතන මේ මුහුදේ ගැඹුර, වේගය සහ තරංග ආයාමය විස්තරය මේ කියන සියලුම සාධක බලපාන මේ සුනාමි තරංග ප්‍රගමණය වීමෙන්. අපි මේ ප්‍රතිඵල සාරාංශගත කරොත් ගැඹුරු මුහුදේදී තරංගයේ වේගය වැඩි, තරංග ආයාමය වැඩි, තරංග විස්තරය අඩුයි. ඒ වගේම තරංගය වෙරට ළඟා වෙන විට නැත්නම් ගැඹුරු මුහුදේදී තරංගයේ වේගය අඩුයි, තරංග ආයාමය අඩුයි, තරංගයේ විස්තරය වැඩි. ඒතර ඔය විදිහට අපිට සුනාමි තරංග පිළිබඳව කතා කරන්න පුළුවන්. මට කලින් තවත් කාරණයක් කියන්න තියෙනවා. මේ සුනාමි තරංග කියන තරංග වර්ගය තරංග ගතිගුණ පෙන්වනවා. තිර්යක් තරංග සහ අන්වායාම තරංග කියන තරංග දෙවර්ගයේම ගතිගුණ පෙන්වනවා. මේ තරංග වල සමාන තරංග වර්ගයක් තියෙනවා. අපි ලව් තරංග සහ රේලි තරංග කියන පෘෂ්ඨය දිගේ ගමන් කරන පෘෂ්ඨීය තරංග, භූකම්පන තරංග වලට යම් කිසි සමානකමක් දක්වනවා. අපි දන්නවා ලව් තරංග සහ රේලි තරංගත් අන්වායාම සහ තිර්යක් තරංග ගතිගුණ පෙන්වනවා. මෙතන සුනාමි තරංගත් අන්වායාම තරංග සහ තිර්යක් තරංග ගතිගුණ පෙන්වනවා. නමුත් අපි දන්නවා සාමාන්‍ය නොගැඹුරු ජල තරංග කියන ඒවට වඩා ඒවයි එක තරංග ගතිගුණය පෙන්වන්නේ. මෙතෙන්දී ඒ තරංග ගතිගුණ දෙකම පෙන්වනවා. ඒක තමයි විශාලත්වය සුනාමි තරංග සහ සාමාන්‍ය නොගැඹුරු තරංගවල. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාරා විද්‍යුතයට සම්බන්ධ ගැටලුවක්. අපි ගැටලුව සඳහන් කරොත් පහත පරිපතේ ප්‍රතිරෝධ දෙක සර්වසම වන අතර පහන් තුනද සර්වසම වේ. R හා T අතර සම්බන්ධ කරන ලද පරිපූර්ණ වෝල්ට් මීටර එක පාඨාංකය වෝල්ට් 3ක් වේ. එම වෝල්ට් මීටරය පළවෙනි කොටස U හා W අතර සම්බන්ධ කළ විට දෙවෙනි කොටස V හා S අතර සම්බන්ධ කළ විට එහි පාඨාංකය සොයන්න. එතකොට අපිට මෙතෙන්දී ගණනය කරන්න වෙනවා නැත්නම් U හා W අතර සම්බන්ධ කළ විට පාඨාංකය සහ V හා S අතර සම්බන්ධ කළ විට පාඨාංකය. එතකොට ආචාර්ය ගීකනගේ මහතා විස්තර කරයි කොහොමද මේ පාඨාංක ලබා ගන්න කියලා. මේ ගැටලුවේදී අපි භාවිතා කරන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක්. පරිපූර්ණ වෝල්ට් මීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය අපරිමිතයි කියලා අපි සලකන්නේ. ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. එබැවින් පරිපතයකට සම්බන්ධ කළාම එවැනි වෝල්ට් මීටරයක් තුළින් ගලා යන ධාරාව නොගිනිය හැකි කියලා අපි උපකල්පනය කරනවා. ඉතාමත් කුඩායි කියලා අපි උපකල්පනය කරනවා. ධාරාවක් නැහැ කියනවත් අපිට සලකන්න පුළුවන්. අපේ සීලු ගණනය කිරීම කරන්නේ මේ කාරණාව යොදා ගනිමින්. දැන් අපිට පෙනී යනවා මේ ගැටලුවේ වෝල්ට් මීටර පාඨාංකය වෝල්ට් 3යි කියලා. ඒ අනුව අපිට පැහැදිලි කාරණයක් R T අතර විභවාන්තරය 3යි වෝල්ට්. ඒ වගේම P හා Q අතර විභවාන්තරය 3යි වෝල්ට්. එසේම U හා X අතර විභවාන්තරය 3යි වෝල්ට්. අපිට පරිපතේ පෙන්눔 කරනවා R හා T අතර සම්බන්ධ වෙලා තියෙනවා කියලා සරසම් ප්‍රතිරෝධ දෙකක්. සමාන ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම U හා X අතර සම්බන්ධ කරලා තියෙනවා සරසම විදුලි පහන් තුනක්. සමාන ප්‍රතිරෝධ සහිත එක වගේ විදුලි පහන් තුනක් සම්බන්ධ වෙන්නේ. දැන් අපි ගැටලුවේ වටහාගෙන තියෙනවා R T අතර වෝල්ට් 3ක විභවාන්තරයක් පවතිනවා කියලා. ඒ විභවාන්තරය මේ ප්‍රතිරෝධ දෙක හරහා සමානව බෙදී යනවා. ඒ අනුව R S අතර පවතින ප්‍රතිරෝධය හරහා ක්‍රියාත්මක වන්නේ 1.5 වෝල්ට් විභවාන්තරයක්. එසේම S හා T අතර සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධය හරහා ක්‍රියාත්මක වෙන්නේ වෝල්ට් 1.5ක විභවාන්තරයක්. පහන් තුන ගැන කතා කරනවා නම් පහන් තුන සරසම නිසා ඒ වගේම පහන් තුනම හරහා ක්‍රියාත්මක වෙන විභවාන්තරය 3යි වෝල්ට් නිසා එක් පහනයක් ගත ක්‍රියාත්මක වන විභවාන්තරය 1යි වෝල්ට් බැගින් වෙනවා. දැන් අපි ගැටලුවේ පළවෙනි කොටස ඉතාමත් සරලයි. අපෙන් අහන්නේ වෝල්ට් මීටරය U හා W අතර සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේදී මේ පාඨාංකය කුමක්ද කියලා. දැන් අපිට පැහැදිලිව තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා
මුලින් සඳහන් කරපු ආකාරයට සෑම පහනක් කරාම වෝල්ට් එකක විභවාන්තරයක් ක්‍රියාත්මක වෙන නිසා U හා V අතර ක්‍රියාත්මක වෙන විභවාන්තරය වෝල්ට් එක බැගින් දෙකක්. ඒ කියන්නේ 2යි වෝල්ට් පාඨාංගයක් පෙන්වුම් එනවා. ගාන ඊළඟ කොටසේදී අපි කතා කරන්නේ වෝල්ට් මීටර S හා V අතර සම්බන්ධ කළ අවස්ථාවක්. දැන් අපි මීට ඉහතදී ප්‍රකාශ කළා, මීට ඉහතදී පැහැදිලි කරගත්තා RS අතර 1.5 වෝල්ට් විභවාන්තරයක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම පළවෙනි පහන හරහා ක්‍රියාත්මක වෙනවා කියලා අපි දැක්කා. පවතිනවා කියලා අපි දැක්කා වෝල්ට් එක විභවාන්තරයක්. ඒ වගේම මේ පරිපථය දිහා බැලුවාම මේ R සහ U කියන ස්ථාන දෙකම ලක්ෂ දෙකම සම්බන්ධ වෙන කෝෂීය ධනාග්‍රයත් එක්ක. එතකොට කෝෂීය ධනාග්‍රයට සම්බන්ධ වෙන අග්‍රවල විභවය වැඩි. ඒ අනුව අපිට තේරුම් යන කාරණයක් තමයි RS කියන ලක්ෂ දෙක සැලකුවාම R ලක්ෂයේ තියෙන වැඩි විභවයක. ඒ වගේම U හා V කියන ලක්ෂ දෙක සැලකුවාන් පස්සේ U ලක්ෂයේ පිහිටන්නේ වැඩි විභවයක. එහෙමනම් R ලක්ෂයේ විභවයට වඩා වෝල්ට් 1.5ක් අඩුයි S ලක්ෂයේ විභවය. එසේම U ලක්ෂයේ විභවයට වඩා වෝල්ට් 1ක් අඩුයි V ලක්ෂයේ විභවය. එහෙනම් අපි තේරුම් ගන්න දෙයක් තමයි V ලක්ෂයේ විභවය S ලක්ෂයේ විභවයට වඩා වැඩි කියන කාරණය. ඒ වගේම වැඩි ප්‍රමාණය ගත්තොත් 0.5 වෝල්ට්. එහෙනම් මේ අවස්ථාවේදී වෝල්ට් මීටරක 0.5 වෝල්ට් පාඨාංගයක් පෙන්වුම් කරනවා. අපි මේ ගැටලුවේ B කොටස පිළිබඳවත් කතා කරනවා. අපි කතා කරන්නේ පළමු පරිපථයේ WX අතර තිබූ පහන S හා V අතර සම්බන්ධ කළ විට පහන් වල ආලෝක තීව්‍රතා එකිනෙකට සාපේක්ෂව කෙසේ වෙනස් වේද කියලා. දැන් අපි පහනක් ගලවලා මේ පහන ප්‍රතිරෝධයක් පවතින ස්ථානයට සම්බන්ධ කරනවා. දැන් පරිපථයේ යම් වෙනස්කමක් අපි දකිනවා. දැන් පරිපථයේ ඉහළ ශාඛාව සහ පහළ ශාඛාව සැලකුවොත් ඉහළ ශාඛාවේ තියෙන්නේ පහනක් සහ ප්‍රතිරෝධයක්. පහනක් සහ ප්‍රතිරෝධයක් අන්තර්ගත වෙන්නේ. පහළ ශාඛාවේ පහන් දෙකක් සහ ප්‍රතිරෝධයක් අන්තර්ගත වෙනවා. එතකොට වෙනස්කම තියෙන මේ ශාඛා දෙකේ එක ශාඛාවක පහනක් වැඩි. පහන වැඩි ශාඛාවේ පහන වැඩි ශාඛාව තුලින් ගලන තාරාව කුඩා වෙන්න ඕන හේතුව පහන වැඩි ශාඛාව තුල එක පහනක් වැඩි ශාඛාව තුල මුළු ප්‍රතිරෝධය විශාලයි. ඒ අනුව අපිට පෙනී යන කාරණයක් තමයි ඉහළ ශාඛාව තුලින් වැඩි ධාරාවක් ගලනවා, පහළ ශාඛාව තුලින් ගලන්නේ අඩු ධාරාවක්. ඒ අනුව ඉහළ ශාඛාව තුල තියෙන පහන වැඩි දීප්තියකින් දැල් වෙනවා පහළ තියෙන පහන් දෙකට සාපේක්ෂව. හැබැයි තව කාරණයක්, පහළ තියෙන පහන් දෙකම දැල් වෙන්නේ එක හා සමාන තීව්‍රතා සහිතව. මේ ගැටලුවේ තවත් කොටසක් අපි අවධානය යොමු කරමු. මේ කොටසේ අපෙන් අහන්නේ පරිපථයේ පහන් සහ ප්‍රතිරෝධ රූප සටහනේ දැක්වෙන ආකාරයට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවකදී මැද තියෙන පහන සහ ඉතිරි පහන් වල දීප්තිය නැත්නම් දැල් වෙන තීව්‍රතාවය මොන වගේ වෙනස් වෙනවද කියලා. දැන් මේ කොටසට පිළිතුරු සැපීම සඳහා අපිට ධාරා විද්‍යුතය යටතේ තවත් කාරණාවක් පිළිබඳව කතා කරන්න පුළුවන් වෙනවා. තවත් කාරණාවක්, තවත් වැදගත් ප්‍රතිඵලයක් අපිට යොදා ගන්න අවශ්‍ය වෙනවා. අපි අහලා තියෙනවා වින්ස්ටන් පරිපථ කියලා විශේෂ ධාරා විද්‍යුතය පාඩමේ. වින්ස්ටන් පරිපථයක් ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් ප්‍රතිරෝධ 4ක්. මෙන්න මේ දකුණු පැත්තේ තියෙන රූපය ආකාරයට සම්බන්ධ කරලා පවතිනවා නම් එසේම ප්‍රතිරෝධ අතර සම්බන්ධතාවය මේ පහළ ප්‍රකාශනයෙන් පෙන්눔 කරන ආකාරය වෙනවා නම් P ප්‍රතිරෝධ විශාලත්වය බෙදීම Q ප්‍රතිරෝධ විශාලත්වය සමාන වෙනවා නම් R ප්‍රතිරෝධ විශාලත්වය බෙදීම S ප්‍රතිරෝධ විශාලත්වය කියන ප්‍රකාශනයට අපිට පෙන්වා දිය හැකි මෙන්න මේ ලක්ෂ දෙකේ විභව සමානයි කියන කාරණය. එහෙම නැත්නම් ගැල්නෝමීටරේ සම්බන්ධ කරලා තියෙන ලක්ෂ දෙකේ අක්ෂ දෙකේ නැත්නම් ස්ථාන දෙකේ විභව සමානයි කියන කාරණේ පෙන්වා දෙන්න පුළුවන්. ප්‍රතිඵලය වෙන්නේ ගැල්නෝමීටරේ පාඨාංකයක් පෙන්වු කරන්නේ නැහැ කියන එක. වෙනත් විදිහින් කියනවා නම් ගැල්නෝමීටරය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ කියන එක. අපිට මේ කාරණාව
මේ පකපතේ සඳහා භාවිතා කළ හැකියි. මෙතන තියෙනවා එකයියෝම ප්‍රතිකෝධ දෙකක්. ඒ වගේම මෙතන තියෙනවා සාකසම පහන් දෙකක්. මේ ප්‍රතිකෝධ දෙක අතර අනුපාතය 1යි. ඒ වගේම මේ පහන් දෙකේ ප්‍රතිකෝධ අතර අනුපාතයත් 1යි. එහෙමනම් මේ කියන తত্ত্বය මේ අවස්ථාවේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව මේ අවස්ථාවේදී S ලක්ෂ විභවය V ලක්ෂ විභවයට සමාන වෙනවා. ප්‍රතිඵලය වෙන්නේ S හා V කියන ශාඛාව තුල SV ශාඛාව තුලින් ධාරාවක් ගලා නොයන තත්වයක් ඇතිවීම. ඒ කියන්නේ පහන දැල් වෙන්නේ නැහැ. S හා V අතර සම්බන්ධ කළ පහන කිසිසේත්ම දැල් වෙන්නේ නැහැ. නමුත් අනිත් පහන් දෙක එකම තීව්‍රතාවයකින් දැල් වෙනවා. මම හිතන්නේ මේ වැඩසටහන සඳහා අද දිනට වෙන් වෙලා තියෙන කාලය අවසන් වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහනකින් තවත් නිර්දේශයේ ඉදිරි කොටස් වලට අදාළ ගැටලු කිහිපයක් පිළිබඳව ඔබ සියලු දෙනා සමග සාකච්ඡා කරන්න. ඔබ සියලු දෙනාට සුබ දවසක්.